හරි එහෙනම් අපි මේ ඇසස්මන්ට් 2 එකෙන් පටන් ගමු. ඇසස්මන්ට් 2 එකේ තියෙන්නේ ඒ කියන්නේ සමරිස් 3ක් ලියන්න, කේසස් 3ක් අරගෙන එකකට වචන 250යි ඕනෙම නම් තව වචන වැඩිපුර 25ක් ලියන්න පුළුවන්. ඒ කියන්නේ 10% ඩීවියේෂන් එකකුත් එක්ක එකට වචන 275ක් ලියන්න පුළුවන්. 250න් සීමා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මේක. කේසස් හොයන්න තියෙන්නේ මේ මම හිතන්නේ දැන් ගොඩක් කටිය බලලා තියෙන ඇත්තටම කීප දෙනානේ ඒක බලලා නැත්තේ මේ supremecode.lk කියන වෙබ්සයිට් එකට ගියාම ඔයාලට එතනින් ගන්න පුළුවන් ජජ්මන්ට්ස් කියලා තියෙනවා. එතන year wise කියලා තියෙනවා cases. ඒ year wise වලින් Tamanට කැමති අවුරුද්දක එතන දීලා තියෙනවා මම හිතන්නේ 2009 ඉඳලා 2020 විතර වෙනකල් තියෙන cases මේ එතනින් තමයි ඕන cases හොයාගෙන සමරයිස් කරන්න තියෙන්නේ. සමරයිස් කරනකොට ඉස්සෙල්ලාම කේස් එක හොයාගෙන බලන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙහෙමයි ගොඩාක් තියෙන කේසස් ගන්න එපා. ඒවා ඇත්තටම කියවන්න බැහැනේ. පොඩි පිටු ගානක් තියෙන කේසස් අරගෙන ඒකේ අටටම ගිහිල්ලා බලන්න මේ කේස් එක ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඒ කේස් එක මේ ඩිස්මිස් කරලාද කියලා. ගොඩක් කේසස් තියෙන හැම ඩිස්මිස් කරපුවා. මේ අනිත් එක මැඩම් කියනවා මේ අන්තිමටම ඒකේ මේ අර ජජ් දෙන තීන්දුව ලියන්න කියලා. එතකොට ඩිස්මිස් කරපු කේස් එකක් ගත්තාම ඒ කේස් එකේ අන්තිමට තීන්දුවක් නැහැනේ. එතකොට ඒ වගේ කේස් එකක සමරි එකක් ඇත්තටම ලියලා වැඩක් නැහැ. සහ මේ තව ප්‍රශ්නයක් තියෙනවා මෙතන මේ එයාලා කියනවා අපිට ඒ කියන්නේ මේක ගයිඩ්ලයින්ස් වල කියලා තියෙනවා මැඩම් රයිට්ස් 3ක් අරගෙන ඒ කියන්නේ ඩිෆරන්ට් රයිට්ස් 3ක් එකින් එකට වෙනස් රයිට්ස් 3ක් අරගෙන තමයි මේ සමරීස් 3 ලියන්න ඕනේ කියලා. එතකොට මම දැන් ගිහිල්ලා බැලුවාම ගොඩක් කේසස් වල තියෙන්නේ ආටිකල් 12 එකයි ආටිකල් 11 එකයි. ඒ දෙක තමයි ගොඩක් පොදුවේ කඩ වෙලා තියෙන හියුමන් රයිට්ස් වලට තියෙන. එතකොට ඒ වගේ කේසස් ගොඩක් වැඩි. ඒක ගැනත් ඔයාලා කේස් එක ඩවුන්ලෝඩ් කරනකොට අවධානය දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මුලින්ම මේ මොකද්ද වයලේට් වෙලා තියෙන රයිට් එක කියලා බලන්න ඕනේ ඩවුන්ලෝඩ් කරනකොට. ඊට පස්සේ කේස් එකට ඉන්ක්ලූඩ් කරන්න ඕනේ. ඒ කියන්නේ සමරි එකක් කියන්නේ පොඩි සාරාංශයක්. සාරාංශයක් කිව්වහම ඒකේ ඉස්සෙල්ලාම ඔයා ලියන්න ඕනේ මම කිව්වා වගේ අර මොකද්ද කඩ වෙච්ච රයිට් එක. මොන අයිතිවාසිකමද කඩ වෙලා තියෙන්නේ කියලා ලියලා තමයි පටන් ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන කියනවා මැටීරියල් ෆැක්ට්ස් කියලා. මැටීරියල් ෆැක්ට්ස් කියන්නේ කේස් එකට පාදක වෙච්ච කරුණ නැත්තම් මොකක් වෙනුවෙන්ද නඩුව දාලා තින්නේ කියන එක. ඒක තමයි මැටීරියල් ෆැක්ට් එක ප්‍රධානම හේතුව. ඒක ලියන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් කේස් එක පටන් ගන්න තැනදී තියෙනවා ගොඩක් වෙලාවට කේස් එක ඉවර වෙන. ඒ කියන්නේ අන්තිම පිටු වලට ගියාම ඒකෙත් මේ පොඩියට සමරයිස් කළාම තියෙනවා. එතනින් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඇත්තටම ඔයාලට මේකට මොකුත් ඒ කියන්නේ නොලෙජ් එකක් රයිට්ස් ගැන මොකුත් දැනගෙන ඉන්න දෙයක් නැහැ මේ. ඒ කේසස් ගත්තාම ඒකේ අන්තිමට යනකොට ගොඩක් වෙලාවට අන්තිම තියෙන සමරි එකක් තමයි. අන්න ඒ වගේ තැන් වලින් බලලා ගත්තාම ලේසි. ජෙනරල් නොලෙජ් එක පාවිච්චි කරලා මේක ඇත්තටම ලියන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රධානම කරුණ ලිව්වට පස්සේ නඩුව දාන කෙනා ඉන්නවනේ. නඩුව දාන කෙනා උසාවියේදී ඉදිරිපත් කරේ මොකද්ද කියලා අපි ඊළඟට ලියන්න ඕනේ ප්‍රධාන කරුණ ලිව්වට පස්සේ. ඊට පස්සේ විරුද්ධ පාර්ශවය ඒ වෙනුවෙන් මොකද්ද ඉදිරිපත් කරපු කරුණ. ඒකත් ලියන්න ඕන. ඊට පස්සේ නඩුවට හම්බුණු තීන්දුව. ඒ කියන්නේ අන්තිමට මොකද්ද ජජ් දෙන තීන්දුව. සහ ඒ තීන්දුව මොකක් මතද පදනම් වුනේ කියන එක තමයි ලියන්න තියෙන්නේ. ඇත්තට මේක හරිම පොඩි දෙයක් ලියන්න තියෙන්නේ. ඔය කියපු ටික ලිව්වා නම් ඒ කියන්නේ sentences මං හිතන්නේ 10ක් 11ක් විතර එයි ඕන කේස් එකකට ඊට වැඩිය ලියන්න බෑ වචන 250ක් ඇතුලේ. එතකොට ඔය කියපු කරුණු ටික ලිව්වා නම් මේ මෙතන තියෙනවා වගේ කේස් එක සම්පූර්ණයි. කියන්නේ සමරි එක සම්පූර්ණයි. ඉස්සෙල්ලාම ලියන්නේ මොකද්ද කඩ වෙච්ච රයිට් එක. ඊට පස්සේ නඩුව දාන්න හේතු වුණ කරුණ. ඊට පස්සේ නඩුව දැම්ම පුද්ගලයා විසින් උසාවියට ඉදිරිපත් කරපු දේවල්. ඊට පස්සේ විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කරපු දේවල්. ඊට පස්සේ මෙතන හෝල්ඩින් කියන්නේ නඩුකාරයා විසින් දුන්න තීන්දුව මොකක්ද කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා රේෂියෝ ඩිසිඩෙන්ඩි. අන්න ඒක තමයි මම කිව්වේ ඉස්සෙල්ලා අර මේ තීන්දුව දෙනකොට මොකක් මතද පදනම් වුනේ කියලා. සමහරලා ජජ් කියනවා මේ මෙන්න මේ ලෝ එකේ මෙන්න මෙතන තිබ්බ මේක මත පදනම් කරගෙන තමයි මම මේ තීන්දුව දෙන්නේ කියලා. ඒකත් ඔක්කොම අන්තිම පිටුවේ
ඉතින් ඇත්තටම මේ කේස් වල දැන් ගොඩාක් ටික කේස් ඔයාලා ගන්නවා නම් මුල පිටු කිහිපයයි අග පිටු කිහිපයයි කියවුවා නම් ඔයාලට මේක සමරි එක ගැන නිකම්ම අයිඩියා එකක් හම්බ වෙනවා. කොහොමද ලියන්නේ මොනවද ගන්න ඕනේ කියලා. ඉතින් මැද ටික කියවන්න උවමනා නැතිම තරම්. දැන් මම කේසස් කියවහම මැද තියෙන ඒවා ඇත්තටම වැඩක් නැහැ. ඒකේ කියලා තියෙන්නේ අර එයාලා නිකන් එක එක ඊට පස්සේ අර පරණ දැන් විරුද්ධ පාර්ශවය වෙත යොමු කරාම එයාලගේ පරණ ඉතිහාසී රෙකෝඩ්ස් අනම්මනම් වැරදි කරපුවා තියෙනවා නම් අන්න ඒව ඇත්තටම සමරිකා ලියන්න අපිට ඒව ඕනේ නැහැනේ. සමරිකා කිව්වහම අපිට අදාළ ටික ලිව්වහම ඇති. එතකොට මේ ඇත්තට මේ සමරිකා ලියන එක ලේසි. අර ප්‍රශ්නේ තියෙන්නේ මුලින්ම ගිහිල්ලා මේ එකිනෙකට වෙනස් රයිට්ස් තුනක් තියෙන ඩොකියුමන්ට්ස් තුනක් තෝරගන්න ඕනේ. අනිත් එක ඩිස්මිස් නොවෙච්ච කේස්. ඩිස්මිස් වෙච්ච කේස් ගන්න පුළුවන්ද කියලාත් කට්ටිය මගෙන් ඇහුවා. මේ එහෙම ගන්නවට වඩා මේක ඩිස්මිස් වුණා කියන්නේ එතන තීන්දුවක් නැහැනේ. එතකොට මෙතන හෝල්ඩින් එකයි රේෂියෝ ඩිසිඩන්ස් එකයි දෙකම නැහැ. එතකොට එහෙම ඒවා ලියලා වැඩක් නැහැ. මං හිතන්නේ සමහර විට මේ බලන කට්ටිය උනත් ඒක ලකුණක් දෙයි කියලා. එයාලා බලාපොරොත්තු වෙන්නේ අපි මේක ගැන අදහසක් ගන්න එකනේ. එතකොට අනිවාර්යයෙන්ම මේ අන්තිමට තීන්දුවක් දුන්න එකක් ලිව්වා නම් තමයි හොඳ. කාට හරි එක් ගැන තව ප්‍රශ්න තියෙනවා තව මොනවා හරි එක්ස්ප්ලেইন කරන්න ඕනද? මේකේ සමරීස් වල ගොඩක් එක්ස්ප්ලেইন කරන්න දෙයක් නැහැ ඇත්තටම. ප්‍රශ්නයක් තියෙනවා නම් මයික් ෆෝන් කරලා අහන්න පුළුවන්. නැත්තම් තව කාට හරි අදහසක් ඉදිරිපත් කරන්න ඕනේ නම් ඒත් පුළුවන්. ඕනම දෙයක් අහන්න. ප්‍රශ්න තියෙනවද? කවුරු හරි කතා කරන්න. විහාරය එක්කෙනෙක් අහනවා මේ ස්ලයිඩ් වල තියෙන කේස් ගන්න බැරිද කියලා. මේ පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් කේස් අර කේස් ෆ්ලෝ එක ගැන කේස් එක ගන්න හැටි පොඩ්ඩක් ඒක පොඩ්ඩක් පුළුවන් නම් මේ කට්ටියට කිව්වම හරි නේද? ඒක මට පැහැදිලි නැහැ. අර අපේ ස්ලයිඩ් වල තියෙනවනේ කේස් එව්වා ගන්න මේකට මේ අරගෙන ලියන්න පුළුවන්ද මේකේ ආදිවාසීන් කඩ වෙනවට අරගෙන ලියන්න පුළුවන්ද වෙන මං හිතන දෙයට අහන්නේ. බැහැ මම මුලින්ම කිව්වේ ඒ කියන්නේ 2009යි 2020යි අතර කේසස් තමයි ගන්න ඕනේ. කියන්නේ අලුත්ම කේසස්. පරණ ඒවා දැන් ඒවා මං හිතන්නේ 1980 ගණන් වල එහෙම කේසස් උත් තියෙනවා නේ ස්ලයිඩ්ස් වල. ඒවා ගන්න බෑ. මේ supremecode.lk එකේ දීලා තියෙන 2009 ඉඳලා ඉස්සරහට තියෙන ඒවා. දැන් 2019 2020 ගියාමත් පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා. සමහර ඒවල මේ ඒ කියන්නේ එක කේස් එක හෝල්ඩ් කරලා තියෙනවා ඉදිරියට දවන්නම් කියලා. මේ කොරෝනා තත්ත්වයක් එක්ක විසඳිලා නැති කේසස් උත් ඒ වස්සේ තියෙනවා. ඒක හින්දා මම කිව්වේ බය ගන්නකොට අනිවාර්යයෙන්ම තීන්දුවක් දීලා, ඒ කියන්නේ නඩුවක් ඉවර වෙච්ච කේස් එකක් ගන්න කියලා. අන්තිමට මේ නඩුවල කියලා තියෙනවා ජජ් මෙහෙම මේ තීන්දුව දුන්නා, මෙච්චරක් දඩිය ගෙවන්න ඕනේ, මේක නැත්තම් මෙයා හිරේ දාන්න ඕනේ, නැත්තම් මේක ගැන තව ඉන්වෙස්ටිගේට් කරන්න ඕනේ. අන්න ඒ වගේ ඒවා. මම කිව්වා වගේ අර ඩිස්මිස් වෙච්ච කේසුයි ඉස්සරහට කල් දාලා තියෙන කේසුයි ගන්න බෑ. 2009යි 2020යි අතර කේසස් තමයි ගන්න නම් ගන්න. තව ඒ වගේ ප්‍රශ්න තියෙනවද? තව එක්කෙනෙක් මගෙන් අහලා තිබ්බ අර කේසස් වල තියෙනවා එක එක PR ඒවා මේවා කියලා අර නිකන් අක්කුරු මොනවා හරි කෝඩ්ස් එක එක පොත්වල මං හිතන්නේ මේ ඒ ලෝ බුක්ස් වල තියෙන ඒවා. එතකොට එයාලා අහනවා මේ PR අනම්මනම් තිබ්බහම ඒවත් මේ සමරියකට ගන්න ඕනේද කියලා. ඒවා ඇත්තටම ගන්න ඕනේ නෑ. ඒවා මිස් කරලා මේ තමන්ගේ අදහසනේ ලියන්න තියෙන්නේ. ඉතින් ෂෝට් ෆෝම් ලියනකොට ඒ අනවශ්‍ය වචන දැන් එක වචනයක් දාන්න වචන ගන්න වැඩි වෙනවනේ. ඒ වගේ ඒවා අයින් කරලා නිකන් ලියාගෙන යන්න. අර PR IR එක එක ඒ වගේ ඒවා තියෙනවා. ලෝ කෝඩ්ස් මං දන්නේ ඒවා. මේ නංගි මේ පොඩෙන්ද මේ කට්ටිය අහනවා මේ assignment 1 එක කරලා ඉවරද කියලා. අපි මේ assignment එක ගත්තේ මේක පොඩි දෙයක් තියෙන හින්දා අරක ගොඩක් ඩිස්කස් කරන්න තියෙනවානේ. විහාරේ මම තව දෙයක් එකතු කරන්නද? ඔව් කියන්න. ඒ කියන්නේ මට මේ එහෙම මේ ආරංචියක් ආවා අර දැන් අර අපේ සෙකන්ඩ් එකේ වා දැකලා තියෙනවාද අර කේසස් වල අර උඩ අර හෙඩින්ස් වගේ දාලා තියෙනවා. පුළුවන් නම් හෙඩින්ස් දාන්න කියලා තියෙනවා. ඒ කියන්නේ කම්පල්සරි නැති වගේ කතාවක් තමයි කියන්නේ. දැම්මොත් හොඳයි කියලා කියනවා. නොදැම්මයි කියලා එහෙම අවුලක් නැහැ. මේ සර් කිව්වා මේ ටියුටෝරියල් එකේදී
කේස් එකේ හෙඩින් එකට දාන්න ඕනේ. දැන් අර කේස් එකක් පටන් ගන්නකොට මුලින්ම තියෙනවනේ පෙටිෂනර් කවුද, රෙස්පොන්ඩන්ට්ස් කවුද කියලා. ඒ කියන්නේ විරුද්ධ පාර්ශවයේ කවුද, නඩු පාර්ශවයේ කවුද කියලා. අන්න ඒ පාර්ශවයේ නම දැන් හිතන්නකෝ මම නඩුවක් දාලා තියෙනවයි කියලා ගයාකට විරුද්ධව. එතකොට දාන්න ඕනේ අරුණෝදයා විහාරි versus ගයා ප්‍රභානි කියන එක තමයි දාන්න ඕනේ. අර කේස් එකේ දැම්ම කට්ටියගේ විරුද්ධ පාර්ශවයේ නම් තමයි දාන්න ඕනේ හෙඩින් එකට. දාලා අන්ඩර්ලයින් කරලා ලියන්න පටන් ගන්න. දැන් හිතන්නකෝ මම නඩුවක් දාලා ඒකට විරුද්ධ පාර්ශවයේ ඉන්නවා කියලා 5 දෙනෙක්. එතකොට ලියන්න ඕනේ අරුණෝදයා විහාරි versus ගයා ප්‍රභානි and 4 others කියලා. අන්න ඒ වගේ. ඉන්නවා නම් අඩු කරලා ලියන්න තියෙනවා. හෙඩින් එක දාන්න ඕනේ. එහෙමයි නැතුව දැන් අපිට වෙන හෙඩින් එකක් දාන්න බැහැනේ කේසස් වලට. ඒ වගේ තමයි සාමාන්‍ය කේස් ලෝ වල ලියන්නේ සර්ච් කිව්වේ මේ එහෙම කරන්න කියලා. හෙඩින් එකට. හෙඩින් එකක් අනිවාර්යෙන්ම අපි දාන්න ඕනේ. එහෙම කියලා අර ඒකේ තියෙන නම් ටික පෙත් සංකරුවයි විරුද්ධ පාර්ශවයේ නම් ටික දැම්මහම ඇති. කෙටිය. තව ප්‍රශ්න තියෙනවද? Excuse me. Hello. Okay. මේ අපේ සර් කිව්වා මේ 2000 ඔයාලා කවුද කිව්වේ 2009 2020 අතර විතරයි ගන්න පුළුවන් කියලා. ශිහානි මැඩම්. අපේ සර් කිව්වා මේ පරණේවත් ගන්න පුළුවන් කියලා 1979 ඉඳන්ද කොහෙද මට මතක විදිහට. එන්නේ ඒ කාලේ වෙනකන් උනත් ගන්න පුළුවන් කිව්වා. ඔය තුෂාන් සර් නේද මචං දෙවෙනි කිව්වේ? ඔව්. ඒක තමයි මතක හිටියා මේ එහෙම ගන්න පුළුවන් කියලා කිව්වා. මේ ගන්න පුළුවන් කිව්වා. එහෙම ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ නේද? ඒ වුණාට දැන් ස්ලයිඩ්ස් වල තියෙන කේසස් තුන අපිට එක්සැම්පල් වලට දීලා තියෙන තුනනේ. තුන කියන්නේ තුනක් දන්නේ නැහැ. ඒ තියෙන ටික ඉතින් අපි ඒ තියෙන ටිකම ලියලා වැඩක් නැහැ කියන එකේ මතේ තමයි ශිහානි මැඩම් ඉන්නේ. ඒ කියන්නේ මේ අසයින්මන්ට් එක දීලා තියෙන්නේ අපිට හොයලා, ඒ කියන්නේ අපි විසින් හොයලා අපි විසින් තේරුම් අරගෙන කරන්න කියලානේ. එතකොට ඒ දුන්න කේසස් වලට වඩා අපිම හොයාගෙන තුනක් කරනවා නම් වඩාත් හොඳයි. දැන් කමන්න නැහැ. එහෙම පරණ කේසස් ගත්තට කමන්න නැහැ. දැන් සර් හා කියලා තියෙන හින්දා කැමති කෙනෙක්ට කැමති විදිහකට කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මේ සෙවන්ට් එකෙන් කට්ටියකින් බලාපොරොත්තු වෙන රිසර්ච් කියන හොයලා බලලා කරන්න නම් ඒක හින්දා කට්ටිය එක සීමාවකට කොටු වෙන්නේ නැතුව කරාමුවට කොටු වෙන්නේ නැතුව පොඩ්ඩක් අන්ලිමිටඩ් විදිහට හිතලා බලලා කරන්න තමයි කට්ටිය මේ කියන්නේ අදහස් කරලා තියෙන මේ කේස් එක මම දන්න විදිහට නේද? අනිත් එක මේ අසයින්මන්ට් එක හියුමන් රයිට්ස් වලට දෙන්නේ මේ අපි හියුමන් රයිට්ස් ඒ කියන්නේ ලෙසන් එක දැන් භාගයයි කරලා තියෙන්නේ මම හිතන්නේ ලෙක්චරර්ස්ලා ගොඩක් අය බලලත් එතකොට අපිට උනන්දුවකුත් නැහැ එහෙම වීඩියෝස් ටික මේ බලන්න. අන්න ඒක මම හිතන්නේ ඒ කට්ටිය දන්න හින්දා තමයි අසයින්මන්ට් එක මේ ලෙසන් එකෙන්ම දෙන්නේ නැත්තේ. අපිට හොයලා බලලා එතකොට අපි අඩුම තරමේ ලෙක්චර් රෙකෝඩින්ග්ස් හරහාවත් යනවානේ. තේරුම් අරගෙන මෙහෙම රයිට්ස් ටිකක්වත් තියෙනවයි කියන එක අපිට අදහසක් එනවානේ. අන්න ඒක ගන්න ඕන නිසා වෙන්නේ නැති මම හිතන්නේ මේ අසයින්මන්ට් එක දෙන්නේ නැත්තේ මේ පාඩමේ. තව ප්‍රශ්න තියෙනවද? ඔව් කේස් එක ගද්දි මේ ලියන්න ගද්දි මුලින්ම ලියන්න ඕනේ මොකද්ද වයලේට් වෙච්ච රයිට් එක කියලා. ඒක ලියන්න නැතුව කේස් එක පටන් ගන්න බෑ. ඒක තව ප්‍රශ්න මොනවා හරි තියෙනවද නැත්නම් අපි මේ ඇසෙස්මන්ට් 1 එකට යන්නද? මේකේ මේ ලියන්න ඕනේ පැරග්‍රාෆ් එකක් විදිහටද නැත්නම් මට පොයින්ට්ස් විදිහට ලියන්නත් පුළුවන්ද අවුලක් නැද්ද? නෑ සමරි එකක් සාමාන්‍යයෙන් ලියන්නේ පැරග්‍රාෆ් විදිහට. අනිවාර්යෙන්ම එතකොට ලියන්න ඕනේ පැරග්‍රාෆ් එකක් විදිහට තමයි. එතකොට සාමාන්‍යයෙන් අර මේ PPTX වල දාලා තියෙන විදිහට අර ස්ලයිඩ් එක දාලා තියෙන විදිහට මම පොඩියට ලියුවත් ඇති ඒ වගේනේ. ඔව් ඔව්. ඔව්. එන්නේ ඔතන පැරග්‍රාෆ් විදිහට ලියනවා නම් තනි පැරග්‍රාෆ් එකක් විදිහට තමයි කරන්න ඕනේ. අර පැරග්‍රාෆ් අර මේ සෙපරේට් කරලා නෙමෙයි ලියන්න ඕනේ නේද? ඔව් සෙපරේට් කරන්න බෑ. මොකද සමරීස් වල එහෙම කඩන්න නැහැනේ. වචන 250ක් කොහොමද සෙපරේට් කරන්න දෙයක් නැහැ. ඔව්. ඒකින්ද එක පැරග්‍රාෆ් එකයි පැරග්‍රාෆ්ස් 3යි සමරීස් 3ට. අනිත් එක අලුත් පිටුවකින් පටන් ගන්නවා නම් හොඳයි හැම සමරි එකක්ම නේද ගයාක්කේ.
ඔව් ඒක හොඳ. එතකොට බලන එක්කෙනාට උනත් ඒක බලන්න ලේසි. අනික ඒගොල්ලෝ අපෙන් එක්ස්පෙක්ට් කරනවද කියන එකත් අපි දන්නේ නෑනේ නොකියුවට. නිකන් අර කොමන් සෙන්ස් එක වගේ දෙයක් චෙක් කරොත් ඒ නිසා ගොඩක් හොඳයි එහෙම වෙන පිටුවකින් එක එක කේසස් මේව කරා නම්. එහෙනම් අපි තව ප්‍රශ්න මොනවා හරි තියෙනවද නැත්නම් අපි ඇසස්මන්ට් 1 එකට යනවද? ප්‍රශ්න නෑ වගේ නේද? තව එකක් ඇවිත්. ආර්ටිකල් නම් එක දැම්මොත් ඇතිද? ආර්ටිකල් නම් එක දැම්මොත් මාදි නේද? මොකද ආර්ටිකල් එකේ යටතේ දැන් අපි 12 ගත්තොත් 12 එක තියෙනවා, දෙක තියෙනවා, තුන තියෙනවා. එහෙම හැම ආර්ටිකල් එකකම තියෙනවනේ 1 2 3 4 කියලා. එතකොට අදහසක් නැහැනේ. ඇත්ත ඒකට වගන්තියක් තියෙනවා. ඒක හරි. ඒ වුණාට දැන් සමරි එකක් වුණත් ලියනකොට පිළිවෙලක් එහෙම තියෙන්න බෑනේ. එතකොට අඩුම තරමේ ඒ කියන්නේ ආර්ටිකල් එකෙන් කියවෙන මුළු වාක්‍යම නැති වුණත් ඒකේ කෑල්ලක් හරි ලියුවනම් හොඳයි. දැන් සමහර ඒවල තියෙනවා මේ ඒ රයිට් එකේ දැන් ආර්ටිකල් 12 එක කිව්වහම ඒකේ සෙන්ටෙන්සස් දෙකක් විතර තියෙනවා. ඒකෙන් එකක් ලිව්වත් ඇති. ඒක ප්‍රශ්නයක් නැහැ. අංකෙ විතරක් නොදා එක වාක්‍යයක් හරි ලියනවා නම් හොඳයි. එහෙනම් අපි assignment 1 එකට යමු. සුරක්ෂවා ඉන්නවද? ඔව් විහාරේ ඉන්නවා. ඔයා පටන් ගන්නවද? ඔයා පටන් ගන්නවා යන්න. assessment number 1 එක. එතකොට ඒකේ තියෙන්නේ human rights are key in shaping the pandemic response both for the public health emergency and the broader impact on people's lives and livelihoods. Human rights put people center stage. Responses that are shaped by and respect human rights result in better outcomes in beating the pandemic, ensuring health care for everyone and preserving human dignity. But they also focus attention on who is suffering most, why, and what can be done about. They prepare the ground now for emerging from this crisis with more equitable and sustainable societies, development, and peace. In light of the above statement, explain how fundamental rights and human rights concern affect the pandemic response in Sri Lanka. මේ දීලා තියෙන්නේ United Nation එකෙන් COVID-19 සහ human rights පිළිබඳව දීලා තියෙන එක ඩොකියුමන්ට් එක පොඩි පැරග්‍රාෆ් එකක්. මේකේ කියලා තියෙන්නේ තනිකරම COVID-19 කොහොමද මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතයට සහ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් කඩකිරීම වෙනුවෙන් ඒ කියන්නේ බලපාලා තියෙන විදිය තමයි මේ ඡේදයෙන් කියන්නේ. ඒතකොට මෙයාලා බලාපොරොත්තු වෙන්නේ අපි ඒ කියන්නේ මේ ඡේදය කියවලා අපි මේ COVID-19 ගැන ඒ කියන්නේ රිසර්ච් එකක් කරනවා වගේ දෙයක් තමයි මේ අසයින්මන්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි කියන්න ඕනේ මේ අපේ මූලික අයිතිවාසිකම් වලටයි මානව අයිතිවාසිකම් වලටයි මේ COVID-19 කියන එක කොහොමද බලපෑවේ සහ මිනිස්සුන්ගේ එදිනදා ජීවිතේ වෙනස් වුනේ කොහොමද කියන එක. එතකොට ඒක ගැන තමයි අපිට මේ essay එකක් ලියන්න තියෙන්නේ වචන 1000ක 10% deviation එකක් තියෙන. එතකොට වැඩිපුර වචන 100ක් ලියන්න පුළුවන්. මේ essay එක ලියනකොට අපි අනිවාර්යයෙන්ම දාන්න ඕනේ මෙතන හතරක් තියෙනවා, කරුණු හතරක් තියෙනවා. මේ හතර ගැන අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. Which aspect of the pandemic response have you selected to highlight in your analysis? Which human rights and fundamental rights have been affected by the above? How have these human rights and fundamental rights been affected, and what are the issues that arise? What legal policy changes have to be implemented in order to address these issues? මෙතන කියන්නේ COVID-19 නිසා බලපෑම් ඇති වුණ පැතිකඩ මොනවාද කියලා අපි හඳුනාගෙන අපි මේ ඇනලිසිස් එක නැත්නම් මේ essay එක කරනකොට
අන්න ඒක ගැන අවධානය යොමු කරලා මේ පැතිකඩ මොනවද කියලා හඳුනා ගන්න ඕනේ. ඒක මොකක්ද කියලා ඩිස්ක්‍රයිබ් කරන්න ඕනේ. ඊට පස්සේ මේ පැතිකඩ නිසා මොන වගේ මානව අයිතිවාසිකම්ද මූලික අයිතිවාසිකම්ද කඩ වුණේ කියන එක ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඊට පස්සේ ඒ මානව අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් කඩවීම නිසා බලපෑම් ඒවා ගැන අපි මෙතන කතා කරන්න ඕනේ. ඊට පස්සේ අපිට මේකේ අන්තිමම තියෙන්නේ ඒ ඇති වුණ ගැටලු විසඳන්න සහ ඒ බලපෑම් අඩු කරන්න අපිට කරන්න පුළුවන් මොනවද? ඒ කියන්නේ දැන් ඇත්තටම මේක අපේ අදහසින් ලිව්වනම් හොඳයි කියලා තමයි ලෙක්චරර්ස්ලා කියන්නේ. කියන්නේ අපිට දෙන්න පුළුවන් recommendations මොනවද කියන එක තමයි යාලා මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි එකින් එක ගිහින් බලමු. මං කිව්වාගේ මෙතන රිසර්ච් එකක් තමයි ඒ කියන්නේ කරන්න තියෙන්නේ මේ COVID-19 හා එකක් තමයි මෙයාලා බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතන මේ ස්ලයිඩ්ස් වල තියෙනවා විතරක් නෙමෙයි ඔයාලට ඒ කියන්නේ ගොඩාක් ඩොකියුමන්ට්ස් රිෆර් කරන්න වෙනවා මේක ගොඩාක් තොරතුරු හොයන්න වෙනවා. ඒ කියන්නේ ගොඩක් මහන්සි පොඩි ප්‍රමාණයක් තමයි. හැබැයි අපිට ගොඩක් මහන්සි වෙනවා මේක හරියටම මෙයාලා බලාපොරොත්තු විදිහට මම කිව්වා වගේ අර අපේ දෙනවා නම් එයාලා කැමති අපිට හිතෙනවා නම් මේවා නැතුව මේ වෙන මොකක් හරි දෙයක් කරන්න පුළුවන් කියලා Tamanට ලියන්න පුළුවන් එක. ඔයාලට හිතෙනවා නම් මොකක් හරි දෙයක් විවේචනය කරන්න ඕනේ මේ දේ හරි නැහැ මේ ගවර්න්මන්ට් එකෙන් ගත්ත තීරණය හරි නැහැ කියලා ඒ තීරණය ඔයාලට විවේචනය කරන්නත් පුළුවන්. නැත්තම් ඒ වගේ හොඳ පැතිකඩ වල තියෙනවා නම් ඒවා කියන්නත් පුළුවන්. Tamanට කැමති විදිහකට මේ එසේ එක ලියන්න නිදහස අපිට දීලා තියෙනවා. සුරක්ෂා වෛද්‍යරු ටික කරනවද? මම මේ දැන් මම මේක ලියන එක ගැන පොඩි අයිඩියා එකක් දෙන්න. දැන් ලියන්නේ කොහොමද කියලා හිතුවේ මම කොටස් එකට බෙදනවා. ඒ කියන්නේ මූලික මාතෘකා මේ 4ක් තියෙනවානේ. එතකොට ඊට අමතරව අපි ඇඩ් කරන්න ඕනේ ඔකට හැඳින්වීමක් සහ අවසානය. එතකොට මම මේක කරද්දි හිතුවා හැඳින්වීම හැටියට දැන් අපි මෙතනදී කතා කරන්නේ human rights, fundamental rights, COVID එක තියෙන සම්බන්ධතාවය. ඒ human rights අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද? ඇයි human rights අපිට ඕනේ මේක පාලනය කරන්න? දැන් UN report එකට ගියොත් ඒකේ කියනවා key part එක. ඒ කියන්නේ COVID-19 පාලනය කරන්න පුළුවන් මේන්ම සාධකය ප්‍රධානම සාධකය තමයි මේ human rights කියන්නේ. ඒකත් එක්ක බැඳිලා තමයි අපිට COVID-19 පාලනය කරන්න පුළුවන්. එතකොට අර හැඳින්වීම පටන් ගද්දී අපිට පුළුවන් නම් දැන් human right එකක් කියන්නේ මොකද්ද? ඒක ඇයි වැදගත් වෙන්නේ මේ අවස්ථාවේදී? අන්න ඒ කියන සංකල්ප ටික දාන්න. දැන් අපි මේක කතා කරන්නේ ලංකාව ගැනනේ. ලංකාවේ තත්ත්වනේ. හැඳින්වීමේදී ලෝකේ තත්ත්වෙත් පොඩ්ඩක් කියන්න. මේක ලංකාවට විතරක් නෙමෙයිනේ. ලෝකෙටම බලපාලා තියෙනවා. ඉතින් මුළු ලෝකෙටම බලපාලා තියෙනවා. එහෙමයි කියලා පටන් ගන්න. පටන් අරන් මේ ඇයි human rights ඕන වෙන්නේ? සම්බන්ධතාවය පැහැදිලි කරන්න. ඊට පස්සේ ඒ කියන්නේ හැඳින්වීමේ අන්තිම හරියේදී ඕගොල්ලෝ කියන්න මේ දැන් අපි කතා කරන්නේ ශ්‍රී ලංකාව ගැන කියලා. මොකද දැන් ලෝකයෙන් පටන් අරන් දැන් අපි බලන්නේ ශ්‍රී ලංකාව ගැන ශ්‍රී ලංකාවේ තත්ත්වෙන්. අන්න ඒ නිසා අවසානයේදී පොඩ්ඩක් කියන්න මේ අපි ශ්‍රී ලංකාවේ තත්ත්වය තමයි බලන්නේ කියලා. ශ්‍රී ලංකාවටත් ලොකු බලපෑමක් තියෙනවා. එහෙම කියලා හැඳින්වීමක් ගන්න. මම කරන්නේ නම් කිව්වා දැන් මේ ඇස්පෙක්ට් කියලා තියෙන ඒ වලින් කිව්වා ඉන්ජෙක්ෂන්ස් ගහන පැත්ත. ඒවා ගැන කතා කරත හැකි කිව්වා. කර්ෆියු ගැන කතා කරන්න පුළුවන් කිව්වා. අත්‍යවශ්‍ය සේවා ගැන පුළුවන් කිව්වා. තව නීතිමය රෙගුලාසිටි ටික දැන් අපිට දාලා තියෙන මාස්ක් අනිවාර්ය කරලා තියෙනවා. අන්න ඒ වගේ ඒ පැත්ත ගත්තොත් ඒ පැත්ත ගැන කතා කරන්න පුළුවන් කිව්වා. ඒ වගේම ඒවා කඩ කරොත් අපිට දෙන දඩුවම් පැත්ත. ඔය කියන ඕනම පැත්තක් ගැන අපිට කතා කරන්න පුළුවන්. හැබැයි වචන 1000ක් ඇතුලේ අපිට මේ ඔක්කොම කතා කරන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා ඔයාට හොඳටම කතා කරන්න පුළුවන් පැති. මම නම් කරන්නේ එහෙමයි. ඒ කියන්නේ
හොඳටම කතා කරන්න පුළුවන් කියලා මම හිතුවේ නම් කර්ෆියු ඒ වගේම අත්‍යවශ්‍ය සේවා තව පබ්ලික් හෙල්ත් ගයිඩ්ලයින් අන්න ඒ වගේ කැමැති පැති ටිකක් වාට හොඳටම විස්තර කරන්න පුළුවන් පැති දෙකක් තුනක් තෝරගෙන ඒක විස්තර කරන්න තීරණය කරන්න. ඔක්කොම නම් විස්තර කරන්න මම හිතන්නේ 1000ක් ඇතුළේ පුළුවන් වෙයි කියලා. හරි ඒක තීරණය කරන්න වාට අයිතිය තියෙනවා. සර් කිව්වා එකක්ද පැහැදිලි කරන්නේ දෙකක්ද පැහැදිලි කරන්නේ තුනක්ද පැහැදිලි කරන්නේ ඒක අපේ අයිතියක්. අපිට කැමති විදිහට ඒක විස්තර කරන්න පුළුවන්. මේකට තව දෙයක් ඇඩ් පැහැදිලි කරත් කිසිම ප්‍රශ්නයක් නැහැ. කර්ෆියු නම් පැහැදිලි කරන්නේ කර්ෆියු එක ගැන සම්පූර්ණයෙන්ම මට පුළුවන් උපරි විහාරි මට ඇහුණා ඔය කීප එක. සුරක්ෂා මේකේ මම තව එකක් ඇඩ් කරන්නම් මේ සර් කිව්වා මේක දැන් මෙතන දීලා තියෙන්නේ මේ ස්ලයිඩ් එකේ ඇස්පෙක්ට්ස් කිව්වහම යාලා දීලා තියෙන්නේ vaccination drives, curfews, essential services, public health guidelines, penalties for violating pandemic laws and regulations. එතකොට ඒ ටික ඒ කියන්නේ 5ක් විතරයි. එතකොට අපි මෙතනට සීමා වෙන්නේ නැතුව අපිට පුළුවන් ඒ කියන්නේ තව ඇස්පෙක්ට්ස් ගත්තොත් education වලට කොවිඩ් නිසා ඒ කියන්නේ ගොඩක් ලොකු බලපෑමක් ඇතිලා education එතකොට economic system එක ඉකොනොමි එකට කොහොමද බලපෑවේ? ඒ වගේ Tamanට හිතෙනවා නම් මෙතනින් එහාට තව යන්න පුළුවන් කියලා. දැන් health sector එක සෞඛ්‍ය අංශය එහෙම තව sectors තියෙනවා නම් Tamanට කැමති මාතෘකාවක් අරගෙන මේ පළවෙනි ඇස්පෙක්ට් කියන යටතේ ලියන්න පුළුවන්. මෙතන තියෙනවම ලියන්න කියලා ඕමනාවක් නැහැ. දැන් මෙතන කර්ෆියු තිබ්බනම් මේකයි මේ essential services උයි සුරක්ෂා කියව වගේ සුරක්ෂා කියන තුන විතරක් ලියන්න ඕනේ නැහැ. මෙතන නැති Tamanට ලියන්න පුළුවන් කියලා හිතන ඕනම පැතිකඩක් තෝරගෙන Tamanට කැමති විදිහකට ලියන්න පුළුවන්. හරි සුරක්ෂා වා කියන්න. සුරක්ෂා දැන් විහාරේ කිව්වා වගේ ඔයාලට කැමති පැත්තක් තෝරගන්න. ඔක්කොම විස්තර කරන්න ප්‍රශ්නයක් නැහැ. දැන් සර් කිව්වා ඔයා මාව ඇහෙනවද? ඔව් ඇහෙනවා. හරි. එකක් විස්තර කරත් දෙකක් විස්තර කරත් තුනක් විස්තර කරත් ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එකක් කරත් ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ උපරිමයම ඒ සඳහා යොදවන්න පුළුවන්. දැන් කර්ෆියු ගත්තොත් කියන දේවල් ගොඩක් තියෙනවා කර්ෆියු වලට. ඉතින් ඒ නිසා කර්ෆියු ගැන සම්පූර්ණයෙන්ම ලිව්වත් ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතනදී අර අපිට ප්‍රධාන මාතෘකා 4ක් කියවනේ. එතකොට දැන් මේ 4 ඡේද 4කට වෙනම ලියන්න පුළුවන් වුණාට ඒවා තීරණය කරන්න වට අයිතියක් විතර. ඔයාලට පුළුවන් මේවා දැන් දෙකක් එක ඡේදක හරි කැමති විදිහකට ඔයාලට පුළුවන් ඒකේ ස්ට්‍රක්චර් එක හදාගන්න. ඒවට කිසිම නීතියක් නැහැ. එකම දේ අන්තර්ගතය අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ කියන්නේ මේ අනිවාර්යයි කියලා අපිට දාන්න කියපු ටික අනිවාර්යයෙන්ම ඇතුලේ තියෙන්න ඕනේ. හැබැයි ඒක පිළිවෙලක් නෑ. පිළිවෙල ඔයාලට තීරණය කරන්න පුළුවන්. ඔයාලට හිතනවා ඇස්පෙක්ට්ස් ටික මම මුලින්ම කියලා ඊට පස්සේ හියුමන් රයිට්ස් වලට එනවා කියලා ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයාලට හිතනවා නෑ මම දෙකම මික්ස් කරලා ලියනවා කියලා ඒකෙත් කිසිම ප්‍රශ්නයක් නෑ. පෞද්ගලිකව මම කරන්නේ දැන් මම පළවෙනියටම කියන්නේ කර්ෆියු කියලා හිතන්නකෝ. කර්ෆියු ගැන මම පටන් ගන්නවා මම කර්ෆියු ගැන තමයි මුලින්ම කතා කරන්නේ එහෙම කියලා ඊට පස්සේ දැන් මේ පාරෙන් ඇතුළත් කරන්න කියපු අංග 4ම කර්ෆියු කියන ඡේදය ඇතුලේ මම කතා කරනවා. ඒකට කර්ෆියු සම්පූර්ණයෙන්ම ඉවරයි. කර්ෆියු ගැන කියන්නේ කර්ෆියු කියන පැත්ත ගැන කතා කරලා පොඩ්ඩක් කියලා මේක බලපෑමක් තියෙනවා එහෙම කියලා ඒ නිසා මොනවාද කඩ වෙන මූලික අයිතිවාසිකම් සහ ෆන්ඩමෙන්ටල් රයිට්ස් අන්නේ ටික කියලා ඊළඟට මේවා කඩ වුණයින් පස්සේ ඒවා කොහොමද සුරක්ෂා මොකද උනේ? එයාට සිග්නල් ලැබුල ඔක තිබ්බ නේද මේ ලැබ් එකේ තිබ්බනේ. ඔව්.
මාව ඇහෙනවද විහාරි? ඔව් ඇහෙනවා. මාව චුට්ටක් මං හිතන්නේ සිග්නල් අවුල්. මේ අවුල් යනවා නම් කියන්න. හරි. ඔයාලා ඇහෙනවා. හරි දැන් හරි. දැන් මේකේ මං කතා කරගෙන හිටියේ දැන් මං කර්ෆියු කියන ඇස්පෙක්ට් එක තෝරගෙන මම ඒක ගැන කතා කරද්දී මේ ඔක්කොම කරුණු ටික එකම ඡේදයට අන්තර්ගත වෙනවා. කර්ෆියු නිසා කඩ වෙන මූලික අයිතිවාසිකම් මොනවාද? ඊළඟට ඒවා කඩ වුණේ කොහොමද? ඊළඟට ඒ කඩ වෙච්ච එක නිවැරදි කරන්න මට කරන්න ඕනේ මොනවාද? අනේ හැම දෙයක්ම කියන්නේ රජය අරගෙන තියෙන ක්‍රියාමාර්ග තියෙනවා නම් මම කැමති නම් මම ඒවා විවේචනය කරනවා. දැන් හිතන්නකෝ දැන් රජය කර්ෆියු වලට මිනිස්සුම මෙහෙම හිර කරගෙන ඉන්නවනේ කර්ෆියු දාලා. මට හිතෙනවනේ ඒක හරියන දෙයක් නෙමෙයි කියලා මම ඒක විවේචනය කරනවා. මේක හරියන දෙයක් නෙමෙයි. මිනිස්සුන්ට ඒක නිසා ගොඩක් පීඩන වලට ලක් වෙනවා. අන්න ඒ වගේ මගේ අදහසක් මට දෙන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඔයාට හොඳ පැත්තයි නරක පැත්තයි දෙකම කතා කරන්න පුළුවන්. කර්ෆියු නිසා මේ වෙලා තියෙන ඒ කියන්නේ මානව අයිතිවාසිකම් කියන්නේ කඩ වෙච්ච අවස්ථා ගැන කතා කරන්නත් පුළුවන්. ඒ වගේම මොකක් හරිම හොඳ පැත්තක් තියෙනවා. මානව අයිතිවාසිකම් වලට හොඳක් වෙලා තියෙනවා නම් අන්න ඒ පැත්ත කතා කරන්නත් පුළුවන්. හැබැයි හොඳ හරිම අඩුයි. හොඳ ගැන කතා කරත් අඩුයි. ඒ වුණාට ඒවා කතා කිරීමට ඔයාලා අයිතියක් තියෙනවා. හොඳ පැත්ත නරක පැත්ත විවේචනය කරන්න, අලුත් අදහසක් ඉදිරිපත් කරන්න. ඒ කිසිම දෙයක් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම විදියකට කරත හැකියි. එතකොට අර මං කියපු ක්‍රමයට යනවා නම් 1000ක් ලිමිට් එක තියෙන හින්දා දැන් මම කර්ෆියු විස්තර කරා. ඊළඟට මම කැමති නම් මම තව සයිඩ් එකක් තෝරගන්නවා public health guidelines. ඊළඟට මම ඒක ගැන විස්තර කරනවා. ඒක නිසා කොහොමද කඩ වෙන මූලික අයිතිවාසිකම්? ඒවා කඩ වුණේ කොහොමද? ඒවා නිවැරදි කරන්න මොනවද කරන්න ඕනේ? මේ තීන ප්‍රතිපත්ති ඒ විදිහටම ගෙනියනවාද? එහෙම නැත්නම් ඒවා වෙනස් කරන්න ඕනද? අනේ ඒ වගේ මම කැමති විදිහට මම ඒවා දාලා විස්තර කරනවා. එතකොට එකම දේ ඔයා එක පැත්තක් විස්තර කරත් දෙපැත්තක් විස්තර කරත් කොහොම කරත් අර කියපු කරුණු අන්තර්ගත වෙන විදිහට පැහැදිලිව විස්තර කරන එක කරන්න. ඒ වගේම එකපාරට ඉවර කරන්න එපා. මං හිතන්නේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් ඒ කියන්නේ දැන් මෙතන ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ කියන්නේ එකම පැත්තක් ගැන කතා කරද්දී එකම අංශය කියන්නේ අංශ දෙක තුනටම එකම රයිට් එක ආවට ප්‍රශ්නයක්ද කියලා. මං හිතන එක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා. මොකද අංශ තුනේ තුන් විදියකට තමයි කඩ වෙන්නේ. එකම විදියට නෙමෙයිනේ. ඒ කියන්නේ දැන් අපි කර්ෆියු ගත්තොත් කර්ෆියු වල සමානතාවය කැඩෙන්නේ එක විදියකට. දැන් ඉන්ජෙක්ෂන් ගත්තොත් ඒ ඉන්ජෙක්ෂන්ස් වල කඩ වෙන්නේ තව විදියකට. ඒ කියන්නේ ඒක ඔයා ගලපලා ලියන්න ඕනේ. ඒ කියන්නේ නිර්මාණාත්මක විදියට උත්තරේ ලියන්න ඕනේ. එකම විදියට කැඩෙන්නේ නැහැනේ කොහොමද? ඒ නිසා අර ඒක ලිවට කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් අපිට ගන්න රයිට්ස් උත් නැහැ ඇත්තෙම. දැන් කර්ෆියු එහෙම තෝරගන්න නම් ඇත්තෙම හොඳයි. ගොඩක් රයිට්ස් තියෙනවා කර්ෆියු වලට කඩ වෙන. ඒ නිසා අපි ගත්තොත් එහෙම මේ එකට දැන් right to work ඒ වගේම equality තව මෙතන තියෙන ඔක්කොම රයිට්ස් ටික මම හිතන්නේ කඩ වෙනවා කර්ෆියු හින්දා නේද? එනවාද? ඒ කියන්නේ තව ගොඩක් ඇත්තම කර්ෆියු වලට ගොඩක් රයිට්ස් කඩ වෙනවා කියන නිසා. ඒ නිසා කර්ෆියු පැත්ත ටිකක් පිටු එකමාරක් අයින් වගේ කර්ෆියු වලට ලියවුණා. ඉතින් ඒ නිසා කර්ෆියු පැත්ත ලියනවා නම් ගොඩක් හොඳයි. ඒක කරන්න පුළුවන් දෙයක්. නිර්මාණාත්මක වෙලා අලුත් අදහසක් ඉදිරිපත් කරන්න. අන්තිම ගැන කතා කරද්දී දැන් මේ එකපාරට ඉවර කරන්න එපා. මේක එසේක ලස්සන වෙන්න ඕනේ. ඒ නිසා පොඩි දෙයක් අරගෙන ලස්සනට ඒකට අවසානයක් දෙන්න ඕගොල්ලන්ට ගැලපෙන විදිහට මොකක්ද කියනවානේ ඔයගොල්ලෝ සජෙෂන්ස් ඉදිරිපත් කරනවා මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ එහෙම නිර්මාණ විහාරෙම ආව හෙනවද? ඔව් ඇහෙනවා. මගේ ස්ක්‍රීන් එක පේනවද? මගේ කනෙක්ෂන් නෑ. ඔව් ස්ක්‍රීන් එක පේනවා.
මේකේ මම අර අන්තිම ටික කී හිටියේ ඒකේ අන්තිමේ ලස්සන අන්තිම අවසානයක් දෙන්න ඒකෙදි කියන්න දැන් නිර්මාණාත්මක ඉදිරිපත් කළ මේ හැම COVID-19 වලින් මානව අයිතිවල රයිට් සුරකිමින් COVID-19 වලට මුහුණ දෙන්න පුළුවන් කියන එක ඒ කියන්නේ ලස්සන ඔයාගේම අවසානකින් කියන්නේ මොකක් හරි ඔයාගේම කියපු දේවල් තියෙනවා අවසාන එක එක ලස්සනට ඉවර කරන්නේ ඒ වගේ ඔයාගේම අදහසකින් ඔයා ඉවර කරන්න නිර්මාණාත්මක විදියට ක්‍රියේටිවිටි එකකට ලකුණු දෙකක්ද කොහෙදෝ හම්බ වෙනවා ඉතින් ඒ නිසා අවසානයේත් අර මූලික තැනක් කරන් ලියන්න මේක එසේ එකක් නිසා අපි අනිත් බස් වල පබ් වල එහෙම එක ලොකුවට බලුවේ නැහැ ඒ වුණාට මේක එසේ එකක් හින්දා ලස්සනට අවසානයක් දෙන්න සාමන හරි තියෙනවද විහාරි තව මොන හරි කාට හරි ප්‍රශ්න තියෙනවද මේකේ මට පැරග්‍රාෆ් වශයෙන් කඩලා ලියන්න පුළුවන් ඒක අවුලක් වෙන්නේ නැහැ sorry නේ hello මට මේකේ පැරග්‍රාෆ් වෙන් කරලා ඒ කියන්නේ දැන් වචන 100කින් හරි 150ක් හරි තියලා ගැප් එකක් තියලා පැරග්‍රාෆ් වෙන් කරලා එහෙම ලියන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ නෑ ඒක ඔයාට කැමති විදිහකට ලියන්න පුළුවන් දැන් මෙතන ශිහානි මැඩම් කිව්වේ මෙතන දීලා තියෙනවනේ යාර පොයින්ට්ස් හතරක් ඒ හතරට පැරග්‍රාෆ් හතරක් කඩලා ලියන්න කියලා දැන් අපි එහෙම නෙමෙයි කරන්න හිතන් ඉන්නේ අපි හිතන් ඉන්නේ අර ඇස්පෙක්ට් එක තෝරගෙන ඒක යටතේ මෙතන දීලා තියෙන පොයින්ට්ස් හතර කතා කරලා ඊළඟ ඇස්පෙක්ට් එකට යන්න දැන් ඒක Tamanට කැමති විදිහකට කරන්න ඒ කියන්නේ පුළුවන් ඇස්පෙක්ට් හතර මිස් කියපු කරලා විදිහට හරි ලියන්නත් නැත්නම් ඔයාට කැමති විදිහකට කඩලා හරි එහෙම ප්‍රශ්නයක් මික්ස් කරලා නැහැ ලියන්නත් පුළුවන් නැත්නම් ඕන විදිහකට කඩලා වෙන වෙනම එක්ස්ප්ලেইন කරන්නත් පුළුවන් ඒ විදිහටනේ කොහොම හරි මේ එයාලා බලාපොරොත්තු වෙන කරුණු ටිකමයි දෙන්න ඕන. Okay. Thank you. තව ප්‍රශ්න මොනවා හරි තියෙනවද? තේරුම් නැති තැන. මේකේ reference දාන්න ඕනේද? reference දාන්න ඕනේ ඒකේ දැන් හිතන්නකෝ ඔයා United Nation ඒ document එකෙන් අරගෙන ඒකේ තියෙන ඒවා උපුටා දක්වන්න නැතුව ඒකෙන් ඔයා අදහසක් අරගෙන ඔයාගේ වචනෙන් ලියනවා නම් ඔයා reference දාන්න ඕනේ නැහැ. ඔයා ඒකේ මොකක් හරි උපුටා ගැනීමක් කරන එක. දැන් මුල යාලා අපිට දීලා තියෙන example එකකට ඡේදයක්. ඒ වගේ මොකක් හරි දෙයක් උපුටා ගන්නවා නම් කාගේ හරි argument එකක්, කාගේ හරි අදහසක්. නැත්තම් ටෙලිවිෂන් channel එකක යන සංවාදයක මොකක් හරි කවුරු හරි කියන දෙයක් උපුටා ගන්නවා නම් විතරයි reference දෙන්න ඕනේ. නැත්තම් reference දෙන්න ඕනේ නැහැ. තමන්ගේ වචනෙන් ලියනවා නම් දැන් පොදු වචන අපිට අයිති නැහැනේ කාටවත් මිනිස්සුන්ට අයිති නැහැනේ. එතකොට අපිට ඒවා ලියන්න පුළුවන්. කාගේ හරි දෙයක් ගන්නවා නම් විතරයි උපුටා දක්වනවා නම් විතරයි reference එක දාන්න ඕනේ. එතකොට නැත්තම් ඔයාට දැන් නිවුස් එකක් වගේ තියෙනවා නම් මම මේ පැරග්‍රාෆ් එක කියවලා රයිටර් කෙනෙක්ගේ පැරග්‍රාෆ් එකෙන් අදහසක් අරන් මම මගේ වචනේ ලිව්වොත් ඒක මම ඒකට රිෆරන්ස් දාන්න ඕනේ නැහැ. ඒකම උපුටලා හැබැයි රිෆරන්ස් දාන්න ඕනේ. ලියන්න පුළුවන් ඕනේ නම් අන්තිමට ඉවර වෙලා සෝස් කියලා දාලා ඔයා එක කොහෙන්ද ගත්තේ කියලා නිකන් බ්‍රැකට්ස් ඇතුලේ දාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ උපුටාගෙන ඒ කියන්නේ මම පේස්ට් කරපු තැනින්ම දාන්නත් ඕනේ නැහැ. අන්තිම පේජ් එකේ දැම්මත් ඒක ඇතිනේ. ඒක අන්තිම පේජ් එකේ දැම්ම ප්‍රශ්නයක් නැහැ. උපුටා ගන්නවා නම් අනිවාර්යයෙන්ම රෙෆරන්ස් එක දාන්න ඕනේ. උපුටා ගන්නේ නැත්තම් එහෙම දාන්න ඕනේ නැහැ. ඒක දැම්මත් කමක් නැහැ. නොදැම්මත් ප්‍රශ්නයක් නැහැ. Okay. මේ ඒකේ මේමයි අර ඒකේ referencing styles දෙකක් තියෙනවා. APA කියලා තියෙනවා මේ අනිත් එක මේ ඔස්කොල කියලා තියෙනවා. APA නම් ඔයා ඒ reference එක උපුරක් ගත්ත තැනින් ඉස්සරහින් in-text එකේ brackets open කරලා ඔයා දාන්න ඕනේ මේ referencing එක. නැත්තම් ඔස්කොල use කරනවා නම් footnote එකක් විදිහට ඒක දාන්න ඕනේ. අනිත් එක තමයි මේ අපේ සර් කිව්වා මේ paraphrase කරත් සාමාන්‍යයෙන් මේ referencing දෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ID එක අරගෙන අපේ වචනේ ලිව්වත් සාමාන්‍යයෙන් දෙන්න ඕනේ referencing එකක්. කියලා තමයි අපේ සර් කිව්වේ. idea එකක් argument එකක් ගන්නව නම් දෙන්න ඕනේ. දැන් ඒවා අපි බලලා අපේ වචනෙන් වෙනම ලියලා අපි මේවා කරනවා නම් නිකන් අපි හදලා ලියනවා නම් එහෙම ඕනේ නැහැ. පොදු වචනනේ. අර වගේ කිව්වා වගේ idea එකක් ගන්නවා නම් argument එකක් ගන්නවා නම් මේ ඒක දාන්න ඕනේ reference අනිවාර්යයෙන්ම.
ඉතින් කාගෙන්වත් මං හිතන්නේ රෙෆරන්ස් ගන්න. ඒ කියන්නේ රෙෆරන්ස් එකක් ඔයාලා මැටීරියල් එකක් අරගෙන බලලා ඒකේ තියෙන ඒවාම දාන්න නැතුව තමන්ගේ වචනෙන් දන්න විදිහට ලියනවා නම් ඉතින් ඒක හොඳයි. ඒක තමයි මං හිතන්නේ යාලා බලාපොරොත්තු වෙන්නේ මේ ක්‍රියේටිවිටි කියන එකේ. එතකොට රෙෆරන්ස් දාන්න ඕනෙත් නැහැ. තමන්ගේ වචනෙන් ලියන්නත් පුළුවන්. දැන් අපි කරන්නේ එහෙමයි. අපි බලනවා මැටීරියල්ස් බලලා අපි වෙනම ඒව නෝට් කරගෙන අපේ වචනෙට හරවලා තමයි අපි අන්තිමට මේ ડોකියුමන්ට් එක ටයිප් කරන්නේ. එතකොට අපේ නිර්මාණයක් නේද? අදහස් ගන්න පුළුවන්. තියෙනවාද? තේරෙන්නේ නැති දේවල් මොනවා හරි. ඕගොල්ලන්ට තව මොන හරි ප්‍රශ්න මොන හරි තියෙනවද? ඒ කියන්නේ අයිඩියා එකක් ආවද කරන විදිහ කොහොමද මේ සමහර විට ඔයාලට ඇස්පෙක්ට්ස් ගැන එහෙම ප්‍රශ්න ඇති. දැන් අපේ ගෲප් එකේ කට්ටියට නම් ගොඩක් ප්‍රශ්න තිබ්බා ඇස්පෙක්ට් එක කොහොමද ගන්නෙ කියන එක ගැන. ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. තේරුම් නැත්තම් මොනවා හරි. ඔව් ඔන්ලයින් এডুকেෂන් ගන්න පුළුවන්. ඔන්ලයින් এডুকেෂන් කියනවට වඩා තනිකරම ඇස්පෙක්ට් එකක් විදිහට এডুকেෂන් සිස්ටම් එකම ගන්න පුළුවන් නම් හොඳයි. এডুকেෂන් සිස්ටම්, ඉකොනොමික් සිස්ටම්, එතකොට හෙල්ත් සෙක්ටර් එක දැන් අපි දන්නවනේ දැන් කොවිඩ් නිසා හොස්පිටල්ස් වල ඉඩ පහසුකම් නැහැ. ඊට පස්සේ ඒවට සප්ලයි කරන බෙහෙත් ප්‍රමාණය, ඊට පස්සේ මාස්ක්, ග්ලව්ස් අනම්මන ඒ වගේ දේවල් වල අඩුපාඩුකම් තියෙනවා. හැම දෙයකම අඩුපාඩුකම් තියෙන ඔක්සිජන්. එතකොට හෙල්ත් සෙක්ටර් එකම ඇස්පෙක්ට් එකක් විදිහට අරගෙන ලියන්න පුළුවන්. এডুকেෂන් සිස්ටම් එකම පුළුවන්. ඊට පස්සේ ඉකොනොමික් සිස්ටම් එක. ඉකොනොමි එකට කොහොමද කොවිඩ් බලපෑවේ? මොන අයිතිවාසිකම්ද කඩ වුනේ? ඒ වගේ තමන්ට කැමති සෙට් එකක් අරගෙන ලියන්න පුළුවන්. මෙතන ස්ලයිඩ් එකේ තියෙන පහම ලියන්න ඕනේ කියලා නෑ. ස්ලයිඩ් එකේ තියෙන පහ සර් එක්සැම්පල් එකට දීලා තියෙන එකක් විතරයි. තමන්ට කැමති දෙයක් ගන්න පුළුවන්. දැන් එතකොට තව දෙයක් මම කියන්න මෙතන රයිට්ස් ගැන තියෙනකොට ඔයාලා හෙව්වා එක ඇස්පෙක්ට් එකක් යටතේ. ඒ කියන්නේ එකම රයිට් එක පුළුවන් ද ලියන්න එහෙම කියලා. දැන් සමහරලාට එක ඇස්පෙක්ට් එකක් ගත්තොත් දැන් සුරක්ෂක වගේ කර්ෆිව් ගත්තොත් එහෙම මෙතන ස්ලයිඩ් එකේ දීලා තියෙන රයිට්ස් ඔක්කොම වයලේට් වෙනවා කියලා අපිට ලියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ජස්ටිෆයි කරන්න පුළුවන් නම් අපිට ලියන්න පුළුවන්. දැන් මෙතන ඔක්කොම වයලේට් වෙනවා මම හිතන විදිහට. right to equality violate වෙනවා. freedom from arbitrary arrest detention එතකොට ඒක violate වෙනවා. freedom of assembly association ඒක violate වෙනවා. right to life කියන එක ඒකත් violate වෙන අවස්ථා ඇති. ඊට පස්සේ education curfew දැම්මම ඒක කරන්න බෑ. education ඊට පස්සේ health care මිනිස්සුන්ට රෝහල් ගත වෙන්න තියෙන අවස්ථාවන් අඩු. ඒකෝර මෙතන තියෙන හැම රයිට් එකක්ම කර්ෆිව් යටතේ වයලේට් වෙන්න පුළුවන්. ඒ වගේ සීමා වෙන්නේ නැතුව ඔක්කොම කතා කරන්න පුළුවන් නම් ඔක්කොම කතා කරන්න. එකක් ගන්න පුළුවන් නම් එකක් ගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. තව ප්‍රශ්න මොනවා හරි තියෙනවද? රෙෆරන්ස් දානකොට යූස් කරන ස්ටයිල් එක අනිවාර්යයි. රෙෆරන්ස් ස්ටයිල්ස් ගැන නම් මට ගොඩාක් ලොකු අදහසක් නැහැ. කාට හරි එක ගැන මට වඩා හොඳ අදහසක් තියෙනවා නම් මේ කියලා දෙන්න පුළුවන්ද? ඉස්සෙල්ලා කවුරු හරි මම හිතා රෙෆරන්ස් ස්ටයිල්ස් ගැන කිව්වා.
ඔව් මේ referencing styles දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ සර් නම් කිව්වේ මේ law වලට ගොඩක් use කරන OSCOLA කියලා. හැබැයි most common referencing style එක තමයි මේ APA කියලා එකක් තියෙනවා. ඒක Google කරාමත් පෙන්නනවා APA guidelines කියලා තිබ්බම මේ search කරාම Google එකේ එනවා මේ guidelines ටික. ඒකේ ඇඩේ තියෙනවා මේ ඒ කියන්නේ newspaper එකෙන් ගත්තම කොහොමද reference කරන්නේ නැත්නම් website එකකින් එම එක එක විදිහට තියෙනවා. මේ reference ඒ කියන්නේ දැන් අපි APA ගත්තොත් මම නම් කරන්නේ APA එකෙන්. ඒ කියන්නේ දැන් correlation එක ගත්ත කියන්න. එතකොට ඒක ඉවර වෙන ගමන්ම ඒ paragraph එක ඉස්සරහින් brackets open කරලා ගත්ත source ඒ කියන්නේ author ගේ නමයි ඒ දැන් පොතකින් ගන්නවා කියලා author ගේ නමයි පොතයි මේ පොත ලිව්ව year එකයි. ඒකට අපි ගත්ත දවසයි ලියන්න ඕනේ. ඊට පස්සේ මේ brackets ටික close කරන්න ඕනේ. ඒක තමයි APA style කරන්නේ. OSCOLA කරනවා නම් Word document එකේ තියෙනවා මේ references කියලා tab එකක් උඩින්. එතනට ගිහිල්ලා එතන තියෙනවා මේ insert footnote කියලා. නැත්තම් ඔයාලට use කරන්න පුළුවන් control alt උයි F කියන එක එබුවාම Word document එකේ footnote එකක් එනවා. එතනට ඔයාගේ referencing එක දාන්න පුළුවන්. ඉතින් APA ලියනවා නම් අර විදිහට කරන්න පුළුවන් OSCOLA method එක use කරනවා අර විදිහට use කරන්න පුළුවන්. ඒ කැමති එකක් ඔයා choose කරන්න පුළුවන්. APA use කරන lazy one මන්නේ ඔව් දස. සාමාන්‍ය APA එක තමයි අර ගොඩක් හැමෝම use කරන APA තමයි. ඒක තමයි මේ දා කිව්වා නේද මේ lazy කියලා ඒක කරනවා නම්. ඔව් හැබැයි අර flexibility එක තියෙනවට ඕනනම් අර දෙකෙන් එකක් use කරන්න පුළුවන්. ඔව් ඒක ඇත්ත. APA එක පුළුවන් නම් කිව්වා නේද? මෙහෙමයි Tamanට කැමති reference style එකක් use කරන්න නිදහස් තියෙනවා ඒක ප්‍රශ්නයක් නැහැ. කවුරුත් වැඩියෙන් ගන්නවා කවුරුත් අඩුවෙන් ගන්නවා කියලා එහෙම එපා කියලා නෑනේ අපිට දෙකක්ම දීලා තියෙනවානේ. කැමති නම් ඔව් නොදා අනිත් එක මේ පුළුවන්. අනිත් එක මේ අර first assignment ඉඳලා මේ ලොකුවට එක බලන්නෙත් නැහැ කිව්වා. ඔව් ඒක තමයි. ඒකයි මම කිව්වේ මේ අදහසක් අරගෙන තමන්ගේ වචනේ වෙනස් කරලා ලියන්න. මේ සාමාන්‍යයෙන් මෙම සාමාන්‍යයෙන් අපි කියවලා අදහසක් ගන්න එකට ඉංග්‍රීසි වලින් කියන ටර්ම් එක තමයි paraphrasing කියලා. ඒ plagiarism කියන එක අයින් කරන්න තමයි paraphrase කරන්නේ. සාමාන්‍යයෙන් අපේ සර් කියේ paraphrase කරත් ඒ කියන්නේ අපේ වචනෙන් ලිව්වත් අපි reference එකක් දෙන්න ඕනේ කියලා තමයි අපේ සර් කිව්වේ. ඔව් එතකොට මං කියන්නේ අර ස්ටයිල්ස් දාන්න නැතුව අපිට නිකන් මේ ડોකියුමන්ට් දැන් අපි ටයිප් කරලා ඉවර වෙන තැනින් සෝස් එකට ලියන්න පුළුවන් මේක ගත්ත මෙතනින්. එහෙම ලිව්වනම් හරි. දැන් අපි සර්ගෙන් ප්‍රයිවට්ලි ඇහුවාම සර් කිව්වා අදහසක් අරගෙන ඔයාලගේ වචනෙන් ලියනවා නම් එහෙම රෙෆරන්ස් දෙන්න අත්‍යවශ්‍ය නැහැ. කැමති නම් දෙන්න පුළුවන් නැත්නම් නොදෙන්න පුළුවන් කියලා. අර කියපු විදිහට කරා නම් මම හිතන්නේ හැමෝටම ලේසියි. ස්ටයිල්ස් දාන්න reference styles දාන්න පුළුවන් කට්ටිය දාන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් මම නම් ඇත්තටම මේ වැඩේට කැමති නැහැ කියන්නේ මට ඒක දාන්න තේරෙන්නේ නැහැ මේ අනිත් එක මම මගේ වචනෙන්ම ලියන හින්දා මම හිතන්නේ මට උවමනා වෙයි කියලා. ඉතින් මම paraphrase කරන්නෙත් නැහැ. ડોකියුමන්ට් එක කියවලා rough idea එකක් අරගෙන මම තනිකරම හදන්න කියලා තමයි මම හිතන් ඉන්නේ. මගේ සේක්. එතකොට කාටවත් point out කරන්න බෑනේ මම paraphrase කරා කියලා. අන්න ඒක. මේක ඉංග්‍රීසි වලින් විතරයි නේද ලියන්න පුළුවන් සිංහලෙන් ලියන්න පුළුවන් කියලා කිව්වේ නෑ නේද? එහෙම ප්‍රශ්නයක් නෑ කිව්වා නේද ලැන්ග්වේජ් දෙකම යූස් කරන්න පුළුවන් ඕන කියන්න පුළුවන් භාගයක් ඉංග්‍රීසියෙන් ලියලා භාගයක් සිංහලෙන් ලියන්න පුළුවන් එහෙම නෑ කිව්වා. එහෙම වුණත් ලැන්ග්වේජ් එකට කිසිම මේකක් නැහැ කිව්වා. සිංහලෙන් ලියන කට්ටියක් ඉන්නවද? ඒ කියන්නේ බහුතරය. ඉංග්‍රීසි ලියනවා සාමාන්‍යයෙන් ඒ කියන්නේ ෆස්ට් ඉයර් එකේ ගොඩක් මේ අසයින්මන්ට්ස් වෙයි එක්සෑම්ස් වෙයි සිංහලෙන් කරන්න chance එක දීලා තියෙනවා මම හිතන්නේ යුනි එකෙන්. ගොඩක් කට්ටියට. ඉතින් දෙකවලක් වෙන්නේ ඔව්
ලකුණු අඩු කරන්න නැහැ. ඉතින් දැන් මං කියන්නේ මේ පුරුදු වෙන්නත් එක්ක ලියනවා නම් හොඳයි ඉංග්‍රීසි. ඔව් ඒ කියන්නේ අර ඉංග්‍රීසි බැරිම කට්ටියට කියන්නේ අර ඉංග්‍රීසි වලින් ලියන්න තමයි කියන්නේ ඒකල එන්කරේජ් කරන්නේ. ඒ කියන්නේ ඉංග්‍රීසි වචනයක් හරි දන්නවනම් ඒ වචනේ පාවිච්චි කරන්න කියලා තමයි ඒකල කියන්නේ. ඒ කියන්නේ සිංහල පැරග්‍රාෆ් එකක් මැද ඉංග්‍රීසි වචනයක් තිබ්බත් කමක් නැහැ කියලා. ඒ කියන්නේ දෙකෙන්ම මික්ස් කරලා ලියන්න කියලා කියන්නේ ඒගොල්ලෝ. තනිකර සිංහල ලියන්න හිතන් ඉන්න අය මං හිතන්නේ මික්ස් කරලා ඒ වගේ ලියුවා නම් හොඳයි. එතකොට දෙයක් ඉගෙන ගන්නවනේ අපි. නැත්තම් දැන් ඔයාලගේ ඉංග්‍රීසි පුළුවන් යාළුවෝ ඉන්නවා නම් එයාලගෙන් උදව්වක් ඉල්ලගෙන ට්‍රාන්ස්ලේට් කරලා එහෙමත් ප්‍රශ්නයක් නැහැ. ටික ටික හරි ඉගෙන ගන්නනේ ඕනේ. තනිකරම සිංහලෙන් ලියනවට වඩා මික්ස් කරලා උදව් අරගෙන එහෙම ලියන එක හොඳයි මං හිතන්නේ. තව ප්‍රශ්න මොනවා හරි තියෙනවද? මගේ එක්කෙනෙක් කාලා තිබ්බට කේස් නම්බර් 2 එකේ ඩිස්මිස් නොගත්තොත් හොඳයි නේද? ඒකේ අන්තිමට ජජ්මන්ට් එක ඒක ගැන මට ලොකු අයිඩියා එකක් නැහැ. මං ඉස්සෙල්ලා කිව්වා ගන්න එපා කියලා. මොකද ඒකේ රේෂියෝ ඩිසිඩන්ස් එකයි හෝල්ඩින් කියන එකයි දෙකම නැහැනේ. ඩිස්මිස් කරාම no cost කියලා තමයි අන්තිමට තියෙන්නේ. එතකොට අපිට මේ දෙකම ලියන්න බෑ කියන්නේ ඒ කේස් එක තෝරගන්න එක ඇත්තටම වැඩක් නැහැ. ජජ්මන්ට් එකක් තියෙන එකක් ලිව්වොත් හොඳයි. මං කියන්නේ නම් එහෙම හොඳයි ඉතින්. ඒක ගැන මිස් විශේෂයෙන් මොකුත් කිව්වේ නැහැ. මං හිතන්නේ මිසුත් බලාපොරොත්තු වෙන්නේ ජජ්මන්ට් එකක් තියෙන එකක් ලිව්වා නම් හොඳයි කියන එක තමයි. ඔයාලා කේසස් තෝරගන්නකොට අනිවාර්යයෙන්ම මේ බලන්න වයලේට් වෙච්ච රයිට් එක මොකක්ද කියලා. එතනින් තමයි ඔයාලා තීරණය කරන්න ඕනේ කේස් එක තෝරගන්නවද නැද්ද කියන එක. මොකද එකම රයිට් එක ලියන්නත් බැහැනේ අපිට. ගොඩක්ම තියෙන්නේ 12යි 11යි වයලේට් වෙච්ච ඒවා. ඒකින්ද ඒක ගැන වැඩි අවධානයක් යොමු කරොත් හොඳයි. සහ පිටු වැඩි ප්‍රමාණයක් තියෙන ඒවා ගන්නත් එපා. කියවන්නත් බැහැ. තේරෙන්නේ නැහැ කියුවට. එච්චරයිද ප්‍රශ්න? විහාන් රෙකෝඩ් එක ඔෆ් කරනවද? Excuse me. ඔව්